නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර නව වසරෙත් අපි ඔබට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දිගින් දිගටම ඔබ මුණ ගැහෙනවා. ඉතින් පහුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේම අපේ පින්වත් ස්වාමින් වහන්සේ නීවරණ ධර්ම පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට යෙදුන විශේෂයෙන් ව්‍යාපාද නීවරණය පිළිබඳව තරහ වෛරය ක්‍රෝධය හිතේ ඇතිවන ආකාරය ප්‍රශ්න ඇති වුණාම අපි තරහටපත් වෙලා අපිට නිന്ദා හිමි වෙන ආකාරය. ඉතින් ප්‍රශ්න ඇති වෙන විට තරහ නැතුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද ධර්මයට අනුව දහම් කැඩපතින් විමසමින් කියන ආදි වශයෙන් මේ සදහම් කාරණා අපිට කරුණාවෙන්ම මහා සංඝරත්නය පහදලා දෙන්නට යෙදුණා. ඉතින් අද දවසේත් ඒ උතුම් දහම් කාරණා විමසලා දැනගන්න අපිට අවස්ථාව ලැබෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා මේ සියල්ල. ඉතින් ගුරු දේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ අපි වන්දනාමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මොරගොල්ලපත්ත බෝයගනේ යන ලිපිනේ පදිංචි ආර්.එම්. සරත් විජේවර්ධන මහත්මයා ඉනෝකා මහත්මිය සහ නෙත්මි ලහිරු යන පින්වන්ත දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඔවුන් සිහිපත් කොටගෙන ඒක රාශි කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අද දවසෙත් අපිට සදහම් පිළිසඳර පවත්වන්න අවස්ථාව දෙනවා. අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි මේ දවස් ටිකේම කතා කරමින් හිටියේ මේ අකුසල රාශි කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් පිළිබඳව පනවා වදාලාද ඒ ධර්මයන් පිළිබඳව. එහෙමයි. අකුසල රාශි කියන අකුසල් ගොඩ කියලා යමකට කියනවා නම් ඒ කියන්න තියෙන්නේ නීවරණ ධර්ම පහට. එච්චර මේ පහක් විදියට ගත්තට සියලු අකුසල් ටික කැටි වෙලා ගන්නකොට මේ පහට තමයි එකතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එතකොට සම්මා සම්බුදු කෙනෙක්ම මේ අඳුරු ලෝකෙට පහළ වෙලා මේ වගේ කාරණාවක් ඉස්මතු කරනවා ඇරෙන්න වෙන කිසි කෙනෙකුට දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජාව තුල කිසි කෙනෙකුට පණවන්න බෑ. ඒක පුදුම දෙයක්. ඒක බුදු කෙනෙක්මයි ඒක පණවන්නේ. එහෙමයි ස්වාමී. එතන මේ සත්වයා අඳුරෙන් අඳුරේ වෙලි වෙලි එලි එලි ගැලි ගැලි සත්‍යය සැපේ හොයනවා, දුක දුරු කරගන්න හැටි හොයනවා, විමුක්තියක් හොයනවා. කිසි කෙනෙකුට කොනක් පොටක් පේන්නේ නැහැ. තමන් තුළම තියෙන අරුබුදය නිසා. අරුබුදේ තමන් තුළ තියෙන අරුබුදේ පේන්නේ නැහැ වෙන කිසි කෙනෙකුට. බුදු කෙනෙක් දකිනවා මේ සියලු ප්‍රඥා ලෝකේ වහලා තියන්නේ මේ නීවරණ වලින්. මේ ලෝකේ ආරි සත්‍ය පේන්නේ නැත්තේ නීවරණ නිසා. ඉපදීම දුකක් කියලා මේ සත්‍යයට පේන්නේ නැති නීවරණ නිසා. ජරාව දුකක් කියලා, ව්‍යාධිය දුකක් කියලා, මරණය දුකක් කියලා, මේ දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා කියලා දිව්‍යයන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේක පේන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒතර දුක මේ දුරු කරන්න විවිධ දේවල් කරන ලෝකේ බුදු කෙනෙක් දකිනවා දුක හටගන්නේ ආධ්‍යාත්මික තියෙන ප්‍රශ්නයක් නිසා. කුමද්ද ඒ තෘෂ්ණාව නම් වූ දෙයක් තියෙනවා මේ හිත ඇතුලේ. අවිද්‍යාව නම් වූ දෙයක් මේ හිත ඇතුලේ තියෙනවා. මෙන්න මේ තෘෂ්ණාව
පේන්නේ ලෝක සත්‍යයට කුමක් නිසාද? නීවරණ නිසා. එතකොට මේ නීවරණ දුරු වෙන්න සත්‍යයේ ජීවිතේ දුක නම් ආරි සත්‍ය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. දුක හට ගන්න හේතුව ආධ්‍යාත්මයේ තියෙන තෘෂ්ණාවමයි කියලා කාරණේ ආරි සත්‍යයක් විදියටම ලෝක සත්‍යයට වැටහෙන්න පටන් ගන්නවා. පාන බුදු කෙනෙක් දකින්නේ නැතුව මේ කිසි කෙනෙක් දකින්නේ නැහැ. එහෙමයි ස්වාමී. මේක තමයි බුදු සම්මා සම්බුදු කෙනෙක්ගේ තියෙන අසිරිමත් ගුණය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තියෙන අසිරිමත්ම ගුණය මේක තමයි. මොකද්ද? එහෙමයි ස්වාමී. මේ මම අඳුරු ලෝකේ මේ අඳුරෙන් අඳුරටම ගෙනියන කරුණු පහකින් මේ සත්‍යය වහලා තියෙනවා කියලා දකින්න. අඳුරෙන් අඳුරට තල්ලු කළා දානවා සත්‍යය. කොහොමද මේ හිත ඇතුළෙම තියෙන කාමයට තියෙන බලවත් ඇල්ම ඒ ඇල්මම සත්‍ය මේ තල්ලු කළා දානවා සසරට. සඳ අවබෝධය නැති කළා දානවා. එහෙමයි ස්වාමී. කියන දුක නම් වූ ආර්ය සත්‍ය ප්‍රකට වෙන්නේ නැත්තේ කාමට හිත ඇතුළේ තියෙන බලවත් ඇල්ම නිසා. ඒ වගේම ගැටෙන ස්වභාවය හිත ඇතුළේ තියෙන තාක් මේක ප්‍රකට වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? තීන මිද්දේ නිදිමත අලසකම් මේ ආධ්‍යාත්මේ තියෙන තාක් මේක ප්‍රකට කරවන්නේ නැහැ. ඒ වගේම තමයි හිතේ විසිරීම් පසුතැවීම් ආධ්‍යාත්මේ තියෙන තාක් මේක ප්‍රකට කරවන්නේ නැහැ. සැක සංකා අද මේ භාගතුන් වහන්සේ නමක් විසින් මේ දේශනා කරන මේ ධහම පිළිබඳව සැකය තියෙන තාක්කල් මේ චතුරාර්ය සත්‍ය ඉස්මතු කරවන්නේ. තෘෂ්ණාව දුරු වීමෙන් දුක දුරු වෙනවා කියලා ප්‍රකට කරවන්නේ. සද්ධාවට ඉන්න අමාරු. පිහිටන්නේ. එහෙමයි ස්වාමී. කොච්චර කිව්වත් හිත බාහිරින්මයි දුක දුරු කරගන්නේ මහන්සි ගන්න. ආධ්‍යාත්මයේ තියෙන මේ ප්‍රශ්න ප්‍රකට කරවන්නේ. සම්මාදිට්ඨියෙන් මේකේ මේ කෙලෙස් දුරු කරනවා කියන කාරණේ ප්‍රකට වෙන්නේ. ආධ්‍යාත්මයේ සම්මාදිට්ඨිය පුරුදු කරනකොට කෙලෙස් දුරු කරනවා කියලා සත්‍යයට ප්‍රකට වෙන්නේ නැහැ. මොකද නීවරණ වලින් වැළලා තියෙන්නේ. සම්පූර්ණ මේ යථා ස්වභාවය වහලා තියෙනවා. සම්මා සංකල්පයෙන් කෙලෙස් දුරු කරනවා කියලා මේ ඉස්මතු කරවන්නේ. දකින්න අවබෝධයට පැමිණෙන්න බැරුව යනවා. එහෙමයි. සම්මා වාචා බොරු කීමෙන් වැළකිනකොට කෙලෙස් දුරු වෙනවා. කේලමෙන් වළකිනකොට කෙලෙස් දුරු වෙනවා. හිස් වචන වලින් වළකිනකොට කෙලෙස් දුරු වෙනවා. පරුස වචනෙන් වළකිනකොට කෙලෙස් දුරු වෙනවා කියලා සත්‍යයට අවබෝධය නැති කළා දාන්න. සතුම් මැරීමෙන් හොරකමින් වැරදි කාමසයෙන් වළකිද්දි මේ සත්‍යයේ කෙලෙස් දුරු වෙනවා කියලා සත්‍යයට අවබෝධය නැති කළා දාන්න. එහෙමයි. පුදුම දෙයක් මේක. ඒතර මේ සියලු දේවල් නැති කරලා දාන්නේ කොමකින්ද? මේ නීවරණ වලින්. අද ලස්සන කරුණක් මේ මං කියන්න කල්පනා කළා. එහෙමයි ස්වාමී. සම්පූර්ණ මේ ව්‍යාපාදය ආධ්‍යාත්මේ උපදින්න මේ අරුබුද ඔක්කොම ආධ්‍යාත්මේ උපදින්න හේතුව බුදු කෙනෙක් දකින්න. හරි පුදුමයි මේ හේතුවත් මේ දෙවිවරුන්ටයි මේක දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි සක්දෙවිඳුන්ට. සක්දෙවිඳුන් එක්තරා අවස්ථාවක භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ මේ ආධ්‍යාත්මික මේ අර්බුදය දකින්න ධමයට හේතුව ගන්නවා. සක්දෙවිඳුන්. නීවරණ වලට හේතුවද? ඔව් මේක හරි ලස්සන තියෙනවා. හරිම ආශ්චර්යයි මේ දැන් මේ සාමාන්‍ය ලෝකයාට මේ වගේ දේවල් හිතෙනවා කියන එකත් හරි පුදුම දෙයක්. අපිට ඒක හිතා ගන්න බෑ. ඉතින් මේ සක්දේව දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අහනවා මේ අනේ ස්වාමීනි අපිත් මේ යම් ධමයක් අහන්න කැමති ඒ නිසා අපිට මේකට ඉඩ ප්‍රස්තාවක් දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගේ හිත බැලුවා. හරි පුදුමයි මොහොතේ. ඊට පස්සේ සක්දෙවිඳුගේ හිත බලද්දි දැක්ක බොහෝ කලක් මේ සක්දෙවිඳු පිරිසිදු වෙන කෙනෙක් මේ සංසාරේ. එහෙමයි ස්වාමී. පිරිසිදු වෙන කෙනෙක්. මගෙන් යම් කිසි ප්‍රශ්නයක් අහන්නේ නම් මේ හැම ප්‍රශ්නයක්ම අර්ථ සහිත කොටම අහන කෙනෙක් මෙයා. අනර්ථ දේවල් මෙයා අහන්නේ කවදාවත්. බලමු බුදුරජාණන් වහන්සේ මෙයා දැක්ක සක්දෙවිඳු පිළිබඳ ඇතිවෙච්ච වැටහීම. ඒ වගේම තමයි මම මොහොට යම් ධමයක් කියනවද වහාම තේරුම් ගන්න මානසිකත්වය මෙයාට තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. එහෙමයි.
දැකලා ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා එහෙනම් මේ දේවේන්ද්‍රය ගාථාවකින් වදාළ වාසවේනි වාසව කියන වචනේ පාවිච්චි කරනවා. යමක් ඔබ කැමති නම් මගෙන් දැන් අහන්නකෝ දැන් ඒකට ඔබට කාල වේලාව කිව්වා. මම ඔබේ සියලු ප්‍රශ්න විසඳලා අවසන් කරනවා කිව්වා. නිමාවටපත් කරනවා කිව්වා. ඒ නිස්ඨාව දුන්න මෙයාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් දැන් ඊට ප්‍රස්තාව දුන්නට පස්සේ හරි පුදුමයි මේ වැදගත් චරිත අතර ඇති වෙන මේ කතා බහේ තියෙන ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් සක්දෙවිඳුන් ඊට ප්‍රස්තාවක් ලැබෙනකන් හිටිය නිකන් ආවට ගියාට මේ අර වක්කොඩෙන් වතුර ගැලෙනවා වගේ විහිම් වචන පිට වෙන චරිත නෙමෙයි මේ. එහෙමයි. ඒ තරම් සංසාරේ වචන පාලනය කරලා තියෙනවා. දමනය කරලා තියෙනවා. සංවර කරලා තියෙනවා. ඉතින් මේ සක්දෙවිඳු මේ අපි මේ සක්කපඤ්ඤ සූත්‍රයෙන් තමයි මේ කොටස ගන්නෙ. දැන් මේ මුලින් කොටසක් තියෙනවා. අපි මේ ඉතිසල මේ කරලත් තියෙනවා. අප්‍රමාදේන සම්පාදිත වැඩසටහන් වලදී. එහෙමයි ස්වාමී. මේ එතකොට මේ සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්නෙත් හරි අසිරිමත් විදියට. ඇවිල්ලා කතාවට ඉඩ ලැබෙනකම් බොහොම නිශ්ශබ්දව වැදගත් විදියට බොහොම ලස්සනට ඉන්නවා. ඉඩ දුන්නට පස්සේ තමයි ප්‍රශ්නේ යොමු කරන්නේ. මේ වැදගත් චරිත. ඒක දැන් අද සාමාන්‍ය මේ නොවැදගත් ලෝකේ අර මේ වක්කොඩෙන් ගලන්න එහෙ වගේ වචන පිට වෙන්නේ නැත්නම් ඒ චරිත ගණන් ගන්නෑ නේද? එහෙමයි. ඒ කියන්නේ අද මේ ධර්මයකට නෙමෙයි සිරසනමන්නේ අද. අධර්මයටයි සිරසනමන්නේ. සාමාන්‍ය ලෝකේ ස්වභාවයක් ඒක. දැන් කල්පනා කරලා බලනකො කෙනෙක් මේ ගුණගරුක නම් යටහත් පහත් නම් ඉවසීමේ යුක්ත නම් නිහතමානී නම් සමහරට ඒක කියන මේ සමාජ ක්‍රියා කරන්නේ. නිවට සමාජය. එහෙමයි සර්. සැරපරුස නම් ඒක නා ක්‍රියා කරනවා. ඒත් බලන්න මේ ලෝකයා අද ගෞරව කරන්නේ අර නිහතමානී බවටවත් අර වැදගත් බවට නෙමෙයි ගෞරව කරන්නේ. කයිවාරුවට ගෞරව කරනවා. අධර්මයට ගෞරව කරන්නේ සමාජය. නැත්නම් පරුස වචනයට ගෞරව කරනවා. දැන් සමහරලාට කරුණාවෙන් මෛත්‍රියම කිව්වම කරන්න හිතෙන්නේ නැහැ. බැනලා ගරහලා නිඳා කරලා අපහාස කරලා එහෙම නැත්නම් කේලම් කියලා බොරු කියලා නිකන් තොඳුල් වචන දීලා නිකන් පේස් කරනකොට මේ ලෝකයා ගෞරව කරනවා. නැද්ද බලන්න? එහෙමයි ස්වාමී. ඒතර මේ ලෝකේ පුදන්නේ අද ධර්මයේ නෙමෙයි අධර්මයේ. වැඩිපුර පුදන්නේ ධර්මයේ. ඒකයි මේ ලෝකයට මේ ධර්මයෙන් එච්චර ලොකු අපි දැන් කොච්චර මේ ධර්ම කතා කළත් ලෝකයේත් එක්ක බලනකොට මල්පල ගැන්වෙන ගතිය හරි අඩුයිනේ. එහෙමයි ස්වාමී. ඇයි ධර්මයටයි සත්කාර අධර්මයටයි සත්කාර කරන්නේ එතකොට? පරුස වචනට සත්කාර කරනවා, නින්දාවට සත්කාර කරනවා, ඊට පස්සේ කේලමට සත්කාර කරනවා, බොරුවට සත්කාර කරනවා. නිකන් අර තමන්ගේ හිත නිකන් අර මේ සතුටටපත් කරන නිකන් බොළඳ කතා බහෙන් සමේ අද සත්කාර කරනවා, ගෞරව කරනවා. ඒවනේ තියෙන්නේ අද. නැද්ද බලන්න? එහෙමයි. ධර්මයට නෙමෙයි සත්කාර කරන්නේ අද. අධර්මයට. අධර්මයට සත්කාර කරන ලෝකෙක මේ වගේ දෙයක් කරගෙන ඊට වඩා දෙයක් අපිට ගොඩාක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ධර්මයට සත්කාර කරන ලෝකේ හරි පුදුමයි. වැදගත් කතා බහ පවා හරි වැදගත්. අපේ වෙන සාහිණන්ස අවසරයක් ලැබේවා ඔබ වහන්සේ පෙන්වා දුන්න ස්ථානේ. අතරම දැන් අධර්මයට සත්කාර කරන ආකාරයේ සමාජයේ හැටි සැරපරුසනම් එවැනි වංචනික දේවල් වලට බොහොම ගරු බුහුමන් දක්වලා ඊට අවස්ථාව දෙන ඒ ලාමක බව ස්වාමීනි අපිට තේරුම් ගන්න තියෙනව නේද? ඒකනේ. ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක තේරුම් ගන්න බැරි වීම මහා වාසනාවක්. එහෙමයි ස්වාමීනි. මහා වාසනාවක්. මොකද ඔහු ගෞරව කර සත්කාර කර වාසය කරලා තියෙන්නෙම අධර්මයට. එහෙයි. ධර්මයට නෙවෙයි. එහෙමයි. සමහර ගුණගරුක ජීවිත ගණන් ගන්නෑ. එහෙමයි ස්වාමීනි. ඒක නිකන් අර අසත්පුරුෂ ලෝකෙට ඒක හිතෙන්නේ නිකන් මේ නිකන් අමුතු දෙයක් විදියට නිකන් නෝන්ජල් බවක් විදියට තියෙන එක. එහෙමයි ස්වාමීනි. නිවට බවක් විදියට දකින්නේ ඒක. එහෙයි. ඒක තමයි ස්වභාවය ඉතින් අද. එහෙමයි. එතකොට මේ ශක්තිවිඳු අහනවා කිං සංයෝජනානුකෝ මාරිස දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යේචඤ්ඤේ සම්ති පුතුකාය තේ අවේරා අදණ්ඩා අසත්තා අභ්‍යාපජ්ජා විහෙරේමු අවේරුණෝති. මොකද්ද මේ ස්වාමීනි නිදුකානන් වහන්සේ බොහෝ මිනිස්සු ඒ වගේම බොහෝ දෙවියෝ නාගයෝ ගාන්ධර්වයෝ අසුරයෝ බොහෝ දෙනෙක් හරි ආසයි කියනවා වෛර නැතුව ඉන්න.
එහෙමයි ස්වාමීනි. කට්ටියම ආසයි කියන වෛර නැතුව ඉන්න. වෛරයෙන් තොරව ඉන්න ආසයි කියනවා. අවි ආයුධ ගන්න නැතුව දඬු මුගුරු ගන්න නැතුව ඉන්න ආසයි කියනවා. ඒ කතා බහ කරගන්නවා කියන අපි වෛර නැතුව කොහොමද ඉන්නේ? තරහ නැතුව කොහොමද ඉන්නේ? එහෙමයි. මේ ඊට පස්සේ දඬු මුගුරු ගන්න නැතුව අවි ආයුධ ගන්න නැතුව මේ අපි ඉන්නේ කොහොමද කියලා කතා බහත් කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. නිදුකින්ම අවෛරීව මේ අපි මේ වසන් මේ විදිහට ඉඳමු කියලා කතා බහත් කරගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර කතා කරගත්තත් අනේ ස්වාමීනි ඉතිතේ නේසං හෝති. ඒක වෙන්නේ නැහැ කියන ස්වාමීනි. එහෙමයි. ආතච්චපන සවේරා සදණ්ඩා සසපක්කා සබ්භ්‍යජ්ජා විහරಂತಿ සවේරිනෝති සසපත්තා සබ්භ්‍යාපජ්ජා විහරಂತಿ සවේරිනෝති ඉත්තං සක්කෝ දේවානමින්දෝ භගවන්තං පඤ්ඤං අපුච්චි. ඊට පස්සේ අහනවා අනේ ස්වාමීනි කොච්චර කතා බහ කළත් වෛරයටමයි කියන යන්නේ කට්ටිය. කොච්චර කතා බහ කළත් දඬු මුගුරුමයි කියන අතට ඉන්නේ. එහෙමයි. ස්වාමීනි. කොයි වෙලාවෙ යුද්ධ ප්‍රකාශ කරගෙන උදේ පාන්දර නැගිට වෙලා ඉඳලා මොකක්ද තියෙන්නේ? යුද්ධයක් තියෙන්නේ. මනුස්සයත් එහෙම නේ ඔව් ස්වාමීනි. මෙතන අහන්නේ ඒකයි දෙවියෝ මිනිස්සු අසුරයෝ නාගයෝ කොච්චර මේ අපි මෙහිමිදු කියලා කොච්චර කතා කරගත්තත් එහෙමයි. මොකක්ද තියෙන්නේ? කොයි වෙලාවෙත් වෛරය. එහෙයි ස්වාමීනි. කොයි වෙලාවෙත් එකිනෙක කිනන්නේ ද්වේෂය. කොයි වෙලාවෙත් එකිනෙක කිනයින වචන නැමැති ආයුධ පාවිච්චි කරනවා. එහෙම තමයි තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි මේ කොච්චර කරා මෛත්‍රිය වෙන්න බෑනේ. ස්වාමීනි මේකට මොකද්ද හේතුව කියලා ඇහුවා. හරි ලස්සනයි නේද? එහෙමයි. මොන දැන් මේ අපි දැන් කොච්චර කතා බහ කරගත්තේ එහෙනම් වෛර නැතුව තරහ නැතුව දැන් උන බණ ටික අහලා දැන් ඉන්නවා අපි එහෙනම් වෛර නැතුව ඉඳිමු. තරහ නැතුව ඉඳිමු. අපි සමගියෙන් සමාදානේ ඉඳිමු කියලා හිතනවා. එහෙමයි. නමුත් ශනිය යන්නේ. ඒක නැතිලා යනවා. ස්වාමීනි දැන් අවසරයි දැන් ලෝක ජනතාව ගත්තාමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා ආදි වශයෙන් ඔය ගොඩක් සංවිධාන අම්මෝ සංවිධානයේ දැන් මොකක්ද හදාගෙන තියෙන්නේ? සාමයෙන් පිරි සතුටින් පිරි සමගියෙන් පිරි කිරි ඉතිරෙන පැණි ඉතිරෙන රටක් ජාතියක් මේ ලෝකයක් නේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් එතෙන්ට එන්න බෑ. එහෙයි. එතෙන්ට එන්න බෑ. එන්න බැරි ඇයි? ඒගොල්ලන්ගේ ඒ වගේ විසඳුම් වලට හොයන දේවල් ඒක නියම විසඳුම් නෙමෙයි. ඒගොල්ලෝ මේ සමගිය පිණිස දඬු මුගුරු නොගැනීම පිණිස මෛත්‍රිය පිණිස සාමය පිණිස යම් තාක් මේ ලෝකේ යම් ආගම් වශයෙන් වේවා ජාති වශයෙන් වේවා රටවල් වශයෙන් ලෝකේ බලවතුන් විදිහට ගත්තොත් එහෙම ඒ යම් විසඳුම් කතා බහ කරලා අරගෙන තියෙනවද කිසි විසඳුමක් නිෂ්ඨාවට පත්වන විසඳුම් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක්මයි නිෂ්ඨාවට පත් කරන විසඳුම දකින්නේ. වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. ඒකයි අඳුරු ලෝකේ හිරු මණ්ඩල භාග්‍යතුන් වහන්සේ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අඳුරු ලෝක හිරු මණ්ඩල ඒකයි බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා. ඉස්සා මච්චරිය සංයෝජනාකෝ දේවානමින්ද ඉරිසියාවටයි මසුරුකමටයි ආධ්‍යාත්මී බැඳිලා කියන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊර්ෂ්‍යාවටයි මසුරුකමටයි ආධ්‍යාත්මෙ බැඳිලා කියන තියෙන්නේ. බැඳිච්ච නිසා තමයි කියනවා මේ දේවේන්ද්‍රය ගැට ගැහිච්ච නිසා තමයි කියනවා මේ වෛර නැතුව ඉමු කියලා කතා කරලා වෛරයට යන්නේ ආපහු ඊර්ෂ්‍යාවට බැඳිලා ආධ්‍යාත්මෙ බැඳිලා තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. මසුරු බවට බැඳිලා තියෙන. කියන්නේ මසුරු බව කියලා කියන්නේ අර තමන් සතු වේවා අනු සතු දේවයකට ආධ්‍යාත්මෙ බැඳුනට පස්සේ කව හිතින් අතහැර ගන්න බෑ. එහෙමයි. මේ මහ පොළොවට බැඳිලා තියෙන්නේ. ගොඩ නැගිලි වලට බැඳිලා තියෙන්නේ. පුද්ගල වශයෙන් අපි බැඳිලා තියෙන්නේ. ඒකට මේ බැඳිච්ච දෙයට ආධ්‍යාත්මික ස්වභාවය තමයි මසුරු ඒක. මසුරු කියලා කියන්නේ තව කෙනෙක් පරිහරණය කරනකොට හිතේ කැමැත්තක් උපදින්නේ. එහෙමයි ස්වාමීනි. Tamandම ඕන කියලා. එච්චරයි. එහෙයි. ඒතර මේකත් එක තමයි කියන වෛරය උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මසුරු බවත් එක්කම තියෙන ඊර්ෂ්‍යාව. ඒතර මොකද මේ මසුරු බවත් එක්කම ඒ තමන් ආධ්‍යාත්මික බැඳිච්ච දේ වෙන කෙනෙක් පරිහරණය කරනකොට ආධ්‍යාත්මික නොසතුටු වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒකත් එක්කම ද්වේෂය, වෛරය බැන ගන්නවා, මේ ගහ ගන්නවා, මරා ගන්නවා, අවියායුධ ගන්නවා. ඊට පස්සේ සැක සංකා ඇති කර ගන්නවා. එහෙමයි. කොයි වෙලාවෙත් හිතේ ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද?
අනිත් එක්කෙනාගෙන අනිත් එක්කෙනාට තියෙන සැකයක් තියෙන වෙලාවේ. එහෙමයි. මේකයි ඉන්නේ මගේ දී පැහැර ගන්න තමයි. අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා වේවා. දැන් ධර්මයෙන් මේවා නිරවුල් වෙන විදිහ ස්වාමී. බුද්ධකේ මං කිව්වේ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක්මයි මේ හිරු මඩල. එහෙමයි ස්වාමී. අපි එකම වගකීම මේ බුදු කෙනෙක්ගේ අවබෝධය මේ ලෝකෙට ඉස්මතු කරලා දෙන එක. එහෙමයි. ආය වෙන්න කිසි හේතුවක් නැහැ මේ ලෝකෙ හොඳට බලන්න. අර්බුද හටගන්නෙම දැන් අපි මහ පොළොවට බැඳිලා නම් තියෙන්නේ මහ පොළොවෙන් අපි වෙන් කරගත්තු මේ සීමා ටික වෙනස් වෙද්දිම මොකද වෙන්නේ හිත? සතුටටපත් වෙනවද නොසතුටටපත් වෙනවද? නොසතුටටපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපේ ආධ්‍යාත්මී මසුරු වෙච්ච යම් ගොඩනැගිල්ලක් ඇද්ද මහ පොළොවක් ඇද්ද ගහක් කොළක් ඇද්ද භෞතික බඩු බාහිරාදියක් ඇද්ද තව කෙනෙක් සතු වෙනකොටම ආධ්‍යාත්මේ පැසවන්න ගන්නවා. අනිත් එක්කෙනාට හිතේ උපදින වෛරයක්. එහෙමයි ස්වාමීනි. අනිත් එක්කෙනාට ගැන ඇතිවෙන පරිගැනීමක්. අනිත් එක්කෙනා වනසන්න හිතෙනවා. අනිත් එක්කෙනා විනාශ කරන්න හිතෙනවා. අනිත් එක්කෙනාට ගහන්න හිතෙනවා. අනිත් එක්කෙනා පරාජය කරන්න හිතෙනවා. නැද්ද බලන්න? ස්වාමීනි ඉරිසියා මසුරුකම බලවත්ව හිතේ නැගෙනකොට අර තමන්ගේ සහෝදරයා දෙමව්පියවත් කිසි දෙයක් එයා කරන්නේ නැහැ. එහෙමයි ස්වාමී. අහෝ මේ ආධ්‍යාත්මික මේ ව්‍යසනයට අහු වෙලා මේ සත්‍යය සසරට වැටෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. සුගතිය නේ වැටෙන්නේ දුගතියට. එහෙයි ස්වාමීනි. දුගතියට වැටෙන්නේ සත්‍යය. බලන්න මේක එක කුසෙන් ආපු සහෝදරයෝ ගහ ගන්නවා. අනේ මේ මහ පොළොව දාලා යන මහ පොළොව. එහෙමයි ස්වාමීනි. දාලා යන මිල මුදල්. දාලා යන දුවදරුවෝ. මේ දාලා යන චරිත නිසා. එහෙමයි. අන්තර අරයි යන්නේ කොහමද හදාගත්තු වෛරය අරගෙන යනවා. දැන් බලන්න බෝසතාණන් වහන්සේ දේවදත්තයි. අර එක ජීවිතයක අර රන්තලියකට බලන්න එකට පැතිවිච්ච මසුරු බවත් එක්ක වෙච්ච. එහෙමයි ස්වාමී. ඒ මසුරු බවත් එක්ක රන්තලිය හිතින් අතහැර ගන්න බැරුණා බෝසතාණන් වහන්සේ අර යනකොට වෛරයක් හටගත්තා. එහෙමයි. හරි පැහැදිලිනේ කාරණේ. එහෙයි. බොහොම පැහැදිලි. මේ ආධ්‍යාත්මයේ මේ අරුබුද ඔක්කොම ද්වේෂය, වෛරය, සැක සංකා සමහර දරුවෝ දෙමව්පියෝ ගැන සැක කරනවා. දරුවෝ දෙමව්පියෝ දරුවෝ ගැන සැක කරනවා. සහෝදරය සහෝදරිය ගැන සැක කරනවා. වෛරය ඇති කර ගන්නවා. එහෙමයි. පොඩි දේ නැත්තම් ඇති මේ ඒකමනේ ඇති වෙන්නේ ඊට පස්සේ දිගින් දිගට. ස්වාමීනි හරි ප්‍රශ්නයක් දැන් මිනිස්සු කතා බහ කරාට මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න ඕන කියලා ඇතුලේ තියෙන ඉරිසියා මසුරුකම කියන එක දන්නේ නැතුව කතා කරාට ඒගොල්ලන්ට එළඹෙන්නේ විදියක් නැහැ. එහෙමයි. එහෙනම් මේ ඊර්ෂ්‍යාව මසුරුකම කියන එකම දුරු කර ගැනීමෙන්මයි මේ අරුබුද ඔක්කොම නැතිලා යන්නේ. එහෙමයි ස්වාමීනි. වෙන ක්‍රමයකට නෙමෙයි. එහෙයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මේ ඊට පස්සේ මෙයා හරි මේ පැහැදීමෙන් පිළිගත්ත එක. සක්දෙවිඳු මේ අසු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ බෙහෙම පිළිතුරු දුන්නාට පස්සේ හරි සතුටු වුණා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ දේශනා කරපු දේ සුභාසිතයක්මයි ස්වාමීනි කියලා අනුමෝදන් වුණා. මේක ස්වාමීනි සත්‍යයක්මයි මේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක සත්‍යයක්මයි සුගතයන් වහන්සේ එසේමයි. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම ඇසීමෙන් තමා තුළ තිබිච්ච මගේ තිබිච්ච හිතේ තිබිච්ච සැකේ නැති වෙලා ගියා කිව්වා. ඒ කියන්නේ බලන්න ඒ දහම් පරියාය විනිවිද දැක්කා සත්‍යෙන්ද. දහම අවබෝධ කළා කියන්නේ ඔකට. දැන් මේ විදියට කියපු පරියාය සක්දෙවිඳු සත්‍යයක් විදියටම තේරුම් ගත්තා. සද්ධායෙන් අදාගත්ත නෙමෙයි. ප්‍රඥාවෙන් තේරුම් වටහාගත්තා. කියන්නේ යාටම වැටහුණා ආධ්‍යාත්මේ මේ ඊර්ෂ්‍යාවට මසුරුකමට ගැට ගැහිලා ගියාම තමයි මේ වෛරය උපදින්නේ කියන කරුණ ප්‍රඥාවෙන්ම වැටුණා. එහෙමයි ස්වාමී. ප්‍රඥාවෙන්ම වැටුණා. වැටහිලා එතනම නිවුණා. නිෂ්ඨාවටපත් වුණා. එහෙමයි. මේ සම්බුද්ධ ශාසනයේ ඒ බණ පදෙම නිෂ්ඨාවටපත් වෙච්ච ශ්‍රාවකයා. මේ බණ පදෙම නිෂ්ඨාවටපත් වුණා. එකම බණ පදෙන් නිෂ්ඨාවටපත් වෙන ක්‍රමයක් මේ. එහෙමයි ස්වාමී. හරි පුදුම එකම බණ පදේ. මේකම විමසනවා නම් මේ බණ පදෙන්ම මේ සම්බුද්ධ ශාසනය නිෂ්ඨාවටපත් වෙනවා කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා මේ බණ පදේම හරියට ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම පහදිනවා කියන. එහෙමයි. ධර්මයේ ස්වාක්ඛාතයි කියන නිෂ්ඨාවට එනවා. ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියන නිෂ්ඨාවට එනවා ශ්‍රාවකේ මේක ප්‍රඥාවෙන් දැක්කොත්. එහෙමයි ස්වාමී. ඒතර බලන්න මේ ධර්ම දාණය දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයා
මේ සමගියේ නිෂ්ඨාවට පත් කරන කරුණක් තුළයි මේ සමාදන් කරවන්නේ. සමාදානේ අවෛරේ දඬුමුගුරු නොගෙන ඉන්න තැනේ නිෂ්ඨාවට පත් වෙන දහම් පරයය මේක. එහෙමයි. ඒ වගේ උපකාරයක් මේ දෙව් මිනිස් ලෝකයාට තමන්ගේ ජීවිතය සලසනකොට තමන් එහෙනම් මේ කෙලෙස් වලින් පීඩා විඳ විඳ මේ දුක් ගැට විඳ විඳ වෛර ක්‍රෝධ කර කර ඉන්නකොට තමන්ට මේ බණ පදේ ඇහිලා තමන්ගේ හිත නිෂ්ඨාවට පත් කරන්න තමන්ට මේ පිට අනුග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි. ඒක ඒ වගේ තමයි ස්වභාවය. එහෙයි. දැන් යම තමන් අනිත් අය වෛරයෙන් ක්‍රෝධයෙන් පරිගැනීමෙන් අවියායුධ ගන්න එකකින් යම් කෙනෙක් සංසිඳවනවද යම් උපකාරයක් අනුග්‍රහයක් කරනවද ඒ උපකාරය තමන්ට සසර අනිත් පැත්තට එන. එහෙමයි. උපකාරයන්නේ මේ කරන්නේ. එහෙයි. දැන් මේක අපි හිතර නැවත නැවත ගන්න ඕන. එහෙමයි ස්වාමී. ඒතර සමගිය සැබෑ සැබෑ සමාදානය සැබෑ සතුට සැබෑ නිවීම නිෂ්ඨාවට පත්වීම ප්‍රඥාවෙන් මේ කරුණ තේරුම් ගැනීමම බුද්ධ ශාසනයේ බැසගෙන දැන් මේක හරියට තේරුම් ගත්ත කියන්නේ මේ තේරුම් ගන්න වෙන ශාස්ත්‍රුන් හතරම සරණ කරගන්නේ නැහැ. එහෙමයි ස්වාමී. සසර පුරාවටම. එහෙයි. මේ බුද්ධ ශාසනයෙන් බැහැර වෙන්නේ නැහැ. එහෙයි. මේ කාරණේ හරියට තේරුම් ගත්තොත් එහෙම. ස්වාමිනි මෙතරම් නිර්වුල්ව මනාව ස්වාක්ඛාත ධර්මයේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ පවණමයි ලෝකයට පහළ වෙන්නේ. පමණමයි ලෝකෙට පහළ වෙන්නේ. එහෙමයි. වෙන කෙනෙක් නැහැ. වෙන එතන අපි ඉන්න ඕන. එහෙයි ස්වාමී. එතන අපේ හිත තියනවා කියලා කියන්නේ සතර පායෙන් හිත ගලවනවා. එහෙමයි. එතෙන්ට අපි මේ දහම් පරයය ශ්‍රවණය කරමින් ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේට විතරමයි මෙවන් අවබෝධයක් තියෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්දයි ඒ භාග්‍යතුන් වහන්සේ මම සරණ කරගන්නවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන අදහස හිතේ පළපදියම් කරන්න සතර පායන සංයෝජන ගැලවෙන්න පටන් ගන්න සිටිවිල්ලෙන්මයි. එහෙමයි ස්වාමී. ඒ යෝනිසෝ මනසිකාරයම ඒ පැහැදීමම ඒ වැටහීමම ඒ ප්‍රඥාවම එයා මේ බුද්ධ ශාසනයේ නිෂ්ඨාවට පත් කළ සුන්දර ශ්‍රාවකෙක් කරනවා. ස්වාමීනි මේ දහම් අර්ථයක් ගානේ පදයක් ඇසුරෙන් ඔබ වහන්සේ පෙන්වා දෙන ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න ශ්‍රාවකයාට පුළුවන්. අනිවාර්යයෙන් වෙන්න ඕනේ එතන. එහෙමයි ස්වාමී. මේ සෑම බණ පදයක් ගානේ බුදු කෙනෙකුටම පහදින්න ඕනේ. එහෙමයි. වෙන දෙයකට නෙමෙයි. එහෙයි බුදු කෙනෙකුටම පහදින්න ඕනේ. ඉතින් සක්දේවිඳු මේ වාසස්ති සතුටින් පිළි අරගෙන ඊට පස්සේ අහන දෙවෙනි ප්‍රශ්නේ ඉස්සා මච්චරියම් පන මාරිස කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවා කිමස්මින් සති ඉස්සා මච්චරියං හෝති කිමස්මින් අසති ඉස්සා මච්චරියන් නහෝති. ස්වාමීනි මේ ඊර්ෂ්‍යාවයි මසුරු බවටයි ආධ්‍යාත්මී වැළඳගන්නේ බැසගන්නේ මේකේ මුල් බැසගන්නේ බැඳිලා යන්නේ මේකට කුමක් හේතු කරගෙනද? එහෙමයි. කුමක්ද මේකට ආධ්‍යාත්මයේ තියෙන හේතුව? හිත ඇතුලේ ආධ්‍යාත්මික හිත ඇතුලේ මේ දෙකට බැඳිලා යන්න හිත ඇතුලේ තියෙන හේතුව මොකක්ද කියලා. එහෙමයි. හිත ඇතුලේ කුමක් ඇති කල්ලිද ඊර්ෂ්‍යාවටයි මසුරුකමටයි ආධ්‍යාත්මෙ බැඳෙන්නේ. ඒතර මේක දුරු කරගන්න එක නෙමෙයි ඉස්සෙල්ලා මහන්සි ගන්න ඕන තේරුම් ගන්න එක. එහෙමයි ස්වාමී. තේරුම් ගැනීමම සතර පාඩේන සංයෝජන ගලවනවා. තේරුම් ගැනීම තමයි මේ ශාසනයේ අංක 1. තේරුම් අරගෙන පැහැදීමට එනවා නම් ඒ පැහැදීම සද්ධා ඉන්ද්‍රියක් වෙනවා. එහෙමයි ස්වාමී. තේරුම් අරගෙන නිෂ්ඨාවට පත් වෙලා පහදින ශ්‍රාවකයාගේ සද්ධා ඉන්ද්‍රිය මෝරන. එහෙමයි. ඒතර ඒ කිනාගේ විරිය ඉන්ද්‍රිය මෝරන. ඒතර ඒ කිනාට තමයි සතිය ඉන්ද්‍රියක් විදිහට පිහිටන්නේ. ඒ කිනාට තමයි සමාධිය ඉන්ද්‍රියක් විදිහට පිහිටන්නේ. ඒ කිනාට තමයි ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහට පිහිටන්නේ. එනම ඉන්ද්‍රිය කියන එක මේ හිත ඇතුලේ උපදින්නේ කොහොමද කියන එක අපි කාරණේ තේරුම් ගන්නවා. එහෙමයි ස්වාමීනි. මේ තමන්ගේ ආධ්‍යාත්මයෙන්ම සිහියෙන් ඉඳ එතකොට දැන් මේ තමන්ගේ ආධ්‍යාත්මයේ ඊර්ෂ්‍යාවයි මසුරුකමයි ඇති වෙච්ච ගමන්ම හිත වෛරයට යන බව තමන්ට පේනවා නම් ඒ පේන්නේ එයාගේ සිහියට තමයි උවචර වෙන්නේ. එහෙමයි. සති ඉන්ද්‍රියද සති ඉන්ද්‍රියක. එහෙමයි. ඒතකොට මේ සති ඉන්ද්‍රිය තියෙන කෙනාට මේක පේන්න පටන් ගන්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒතර ඒ කෙනාගේ යම් හිතේ එකඟ බවක් තියෙන එක සමාධි ඉන්ද්‍රියක් එතකොට.
ඒ කිනා ගියාම හිතුව ඒතර භාග්‍යතුන් වහන්සේ කියන එතකොට පැහැදීමක් එතන එක සද්ධා ඉන්ද්‍රියක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒක දුරු කරගන්න වෑයමක් කරනවා ඒක වීර්ය ඉන්ද්‍රියක් බවටපත් කරනවා. එහෙම මේ බුද්ධ ශාසනය මේ ඉන්ද්‍රිය දියුණුවේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ආධ්‍යාත්මයට උඩ මේ කාරණේ හැමතිස්සෙම මේ බලබලා මේ දේශනා පරියාය හැම එකක්ම ආධ්‍යාත්මෙන් බලන්න ඕන. සිහියෙන් ඉඳගෙන බලන්න ඕන. ඊර්ෂ්‍යා මසුරුකම ඇති වෙද්දිම ඊළඟට කුමක්ද ඇති වෙන්නේ කියලා. එහෙමයි. ඊට පස්සේ අහනවා දෙවිය අහනවා එහෙනම් ඊර්ෂ්‍යාවයි මසුරුකමයි කියන කාරණා දෙක ආධ්‍යාත්මي පැසවන්න පටන් ගන්නෙ කුමක් ඇති කල්හිද? ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඉස්සා මච්චරියංකෝ දේවානමින්ද පියප්පියන් නිදානම් පියප්පියන් සමුදයන් පියප්පියන් ජාතිකම් පියප්පිය පබව. දේවේන්ද්‍රය මේ ඊර්ෂ්‍යාව කියන එකයි මසුරු බව කියන එකයි මේ ආධ්‍යාත්මය වැළඳ ගන්න පටන් ගන්නේ ආධ්‍යාත්මේ යම් දෙයකට ප්‍රිය බවක් ඇති වෙලා තියෙනවා නම් තව දෙයකට අප්‍රිය බවක් ඇති වෙලා තියෙනවා නම් අන්නේ ආධ්‍යාත්මයේ ඇති වෙන ඒ ගොඩ නැගීමත් එක්ක තමයි අනිත් ගොඩ නැගීම ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම හට ගැනීමක ආධ්‍යාත්මයේ තියෙනවා නම් ඊළඟට හට ගන්න පටන් ගන්න කොහොමද? ඊර්ෂ්‍යාවයි මසුරුකමයි කියන්නේ. පුදුම දෙයක් ඒක. ඉතින් අපි හිතමු යම් ධනයක් මුල් කරගෙන අපි හිතේ යම් ප්‍රිය බවක් ඇති වෙනවා කියලා. ඒතර ඒ ප්‍රිය බවත් එක්කම ඊළඟට කොහොමද ඇති වෙන්නේ? මසුරු වෙනවා ඒකට හිත. එහෙමයි ස්වාමීනි. මසුරු වෙන එක අතහරින්න හිතෙන්නෙම නැහැ. ආය මවමවා දෙන්නේ මොකද්ද? ඒකමයි මවලා දෙන්නේ. නැද්ද බලන්න. යම් දෙයක් හිතට ප්‍රිය වුණාද? ප්‍රිය දෙයම තමයි හිත ඇතුලේ මවමවා දෙන්නේ. අපි කොච්චර අසරණ වෙනවද නේ? එහෙමයි ස්වාමීනි. දැන් හිතට යම් දෙයක් ප්‍රිය වුණාට පස්සේ ප්‍රිය දේ හිත ඇතුලේ දැන් මේක කිනෙක් මවන්නේ. හිතේ මහා පුදුම කුමන්ත්‍රණකාරයෙක්. අන්න ලස්සන වචනේ. හිත පුදුම කුමන්ත්‍රණකාරයෙක්. එහෙමයි. හිත පුදුම සතුරෙක්. එහෙසම්. සතුරා කරන්නේ ප්ලෑන් ගහන එකනේ කරන්නේ අනිත් එක්කන විනාශ කරන්නේ. එහෙයි. කියන්නේ මේ හිත කියන එක මේ අවිද්‍යාව සහගත හිතේ ස්වභාවය මේක. එහෙමයි. ඒතර අවිද්‍යාව සහගත හිතට යම් දෙයක් ප්‍රිය වුණාද ප්‍රිය දේම නැවත මවලදිදී අරක අතාරින්න හිතෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අතාරින්න හිතෙන්නේ නැහැ. තව කෙනෙක් පරිහරණය කරනවට කැමති නැහැ ඊට පස්සේ. පරිහරණය කරන්න හදිසි හැදුවොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ආධ්‍යාත්මය ඊට පස්සේ ඇති වෙන ගැටීම. පුදුම දෙයක් ඒක. එහෙමයි. හිත ඊට පස්සේ තැසකන්නේ අකුසල් වලට. ඊට පස්සේ තමයි ඊට පස්සේ මරන්න හිතෙනවා, කොටන්න හිතෙනවා, ගහ ගන්න හිතෙනවා, බැන ගන්න හිතෙනවා. ආයුධ ගන්නවා. එතන මේ රටවල් අතර ජාති අතර ආගම් අතර ඊට පස්සේ මිනිස්සු අතර මේ ඔක්කොම අරුබුදයට හේතුව මොකද්ද උඩ මේ? එහෙමයි ස්වාමීනි. ප්‍රිය බව ඇතිවීම අප්‍රිය බව ඇතිවීම. එහෙමයි. ඒත් ප්‍රිය බව තමයි එතකොට බර මේ ප්‍රිය බවත් එක්කම තමයි එතකොට මසුරු බව ඇති වෙන්නේ. මසුරු වෙච්ච දේ එතකොට බාහිර අන්සතු වෙන්න හදනකොට අප්‍රිය වෙනවා ඒක. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් ප්‍රිය බව කියන්නේ හරි සැපයි අපිට දැනෙන්නේ අනතුරක් එතන තියෙනවා කියලා. අපි ඒකට කැමැත්තේ වාසය කරනවා. නමුත් ස්වාමීනි ඊළඟ සම්බන්ධය මේ හිතේ මසුරුකම ඊර්ෂ්‍යාව. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. ආශ්චර්යයි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. එහෙමයි. දැන් මේ වගේ දෙයක් දෙවියන්ට නොපෙනෙන දෙයක්. මරුන්ට නොපෙනෙන දෙයක්. එහෙමයි. බඹුන්ට නොපෙනෙන දෙයක්. ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට නොපෙනෙන දෙයක්. අහෝ මගේ භාග්‍යතුන් වහන්සේ දැක්කනේ. එහෙමයි ස්වාමීනි. එවන් ශාස්ත්‍රූත්වය සරණ කරගන්න බැරුණොත් ඒ අවාසනාව. ඒ අවාසනාවට නම් කියලා නිම කරන්න බැරි අවාසනාවක් ඒක. මෙතරම් වූ අවබෝධයක් තියෙන භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේමයි සරණ කරගන්න ඕන අපි. එහෙමයි. මෙතරම් පරිපූර්ණ නිර්මල මේ ලෝකේ සදාතනික සැඟවිලා තියෙන මේ සත්‍ය විවර කරන මේ දිව් මිනිස් ලෝකයට පිළිසරණක් වෙන මේ සත්‍යය. දැන් මේ සක්දෙවිඳුන්ට පරම පිළිසරණ වුණේ කොහොමද මේ පරම සත්‍යය? එහෙමයි ස්වාමීනි. උනේ. ඊට පස්සේ කියනවා දේවානන්ද ඊර්ෂ්‍යාවටයි මසුරුකමටයි හේතු ප්‍රියාප්‍රිය පසුබිම කරගෙන තියෙන්නේ. හිතේ ප්‍රිය බවයි තියෙනව නම් අප්‍රිය බව තියෙනව නම් එතනමයි කියන ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. එහෙමයි. අප්‍රිය බවත් එක්ක ඊර්ෂ්‍යාවමත් වෙනවා. ඊර්ෂ්‍යාවමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි.
මසුරු බවයි ඊර්ෂ්‍යාව දෙකකට බැඳලා තියෙන දෙයක්. එහෙමයි ස්වාමී. මසුරු බව යම් තැනක දෙතන ඊර්ෂ්‍යාව. එහෙයි. මසුරු බව යම් තැනක දෙතන ඊර්ෂ්‍යාව. එහෙයි ස්වාමීනි. හොඳට බලන්නකො හිත දිහා බලන්න ඕනේ මේක. එහෙමයි. මසුරු බව යම් ප්‍රිය බව යම් තැනක දෙතන මසුරු බව උපදින පටන් ගන්නවා. මසුරු බව යම් තැනක දෙතන ඊර්ෂ්‍යාව පළපදියම් ගෙන ගන්නවා. එහෙමයි ස්වාමී. ඒතර ඒක පළපදියම් වෙනකොටම බාහිරය තියෙනවා. එහෙයි. තරහ තියෙනවා. ගහ ගන්න හිතෙනවා. බැන ගන්න හිතෙනවා. දෙමව්පියෝ කෙන දරුවෝ සැක් කරනවා. දරුවෝ කෙන දෙමව්පියෝ කෙන සැක් කරනවා. වෙන්නේ නැද්ද එහෙම? එහෙමයි. තියෙනවා. මේ සැක සංකා ඔක්කොම එන්න පටන් ගන්නවා ඊට පස්සේ. මේ ඉබ්‍රහීම මහත්තයා කිව්වා එයා දන්න එයාගේ මාමණ්ඩි එතකොට මේ මොකක් හරි සාම මිනිසුරු කෙනෙක් මොකක් හරි ලියුමක් අස්සම් කරගන්න ඕන කමක් තිබුණා කිව්වා. ඉතින් ගියා කිව්වා එයාගේ නෝනත් එක්ක. දැන් ලියුම අස්සම් කරගන්න ගිහින් තියෙන මෙයාගේ වෙන පුද්ගලික කටයුත්තකට මේක ගෙදර කට්ටියට ආරංචිලා ගෙදර කට්ටිය දුවගෙන ඇවිල්ලා ආවා කිව්වා ඇයි කියලා මොකද්ද කියලා මේ අහන්න. එහෙමයි. ඒතර ගෙදර කට්ටිය හිතලා තියෙන්නේ මේ තාත්තලවයි මීන් තාලේ මාමණ්ඩිලවා ඉඩම් ටික ලියව ගන්න හදනවා කියලා. එහෙමයි. කොහොමද වෙන්නේ? එහෙයි. දැන් අර අයට මේ ඉඩම් ප්‍රියයි. ඒකත් එක මසුරු බව තියෙන්නේ. අර මසුරු හිතින් හැමතිස්සෙම ඉන්නේ දැන් මේක වෙන කෙනෙකුට අයිති වේද වෙන කෙනෙකුට අයිති වේද. ඊට පස්සේ මොකද වෙන්නේ? සැක සංකා. එහෙමයි. සැක සංකා. ඒක තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේකෙන් බැට කකා දුක් විඳ ජීවිතය ගත කරනවා ඊට පස්සේ. නේද බලන්න? එහෙයි ස්වාමී. එච්චර තමයි තියෙන්නේ. ස්වාමීනි දැන් හරි පුදුමයි ඔබ වහන්සේගෙන් විමස ගන්න හිතන අම්මා තාත්තා ආදරණීය දායාදයන් අපිට මව් කුසෙන් බිහි වෙලා සහෝදරයොත් කැටුව ඉඳලා ඒ ආදරණීය ගෞරවනීය දායාද මසුරු බව ඉදිරියේ හිර්ෂ්‍යාව ඉදිරියේ දුවිලක් වෙනවා. එහෙමයි ස්වාමී. එච්චර නිවට වෙනවා මේ සත්‍යය. එහෙයි. හරි පුදුමයි මේ භෞතික නිකන් වස්තු වලට අපි බැඳලා යන විදිහ ප්‍රිය දෙයට නේද? එහෙයි. ඒකත් එක්කම මව්පිය ඒව ඔක්කොම මේ දූවිලි කරනවා. එහෙමයි. ඒ දායාද දූවිලි කරලා තියෙන්නේ. එහෙයි ස්වාමී. එතකොට බුදු බලන්න දැන් දේවදත්තට භාග්‍යතුන් වහන්සේ පවා ඉතින් මේ නිකම් පෙරුණේ තරහකාරයෙක් විදිහටනේ. එහෙමයි. ඒ මසුරු බව ඉදිරියේදීනේ. එහෙයි. එයාගේ හිත මසුරු වුණා ඒකට. මසුරු වුණා ඒකට. මේ මසුරු වීමත් එක්කම භාග්‍යතුන් වහන්සේ දැන් සම්බුද්ධත්වයට මසුරු වුණා. එයාත් ආස කළානේ සම්බුද්ධත්වයටපත් වෙන්න. එහෙමයි ස්වාමීනි. එයාත් ආස කළා මේ ඇත්තට සම්බුද්ධත්වයට නෙමෙයි ආස කළේ. ඒ බලයට ආස කළේ කෑදර වුණේ. එහෙමයි ස්වාමීනි. ඒ පදවියට ආස කළේ. එහෙම නැත්නම් දෙව් මිනිස් ලෝකයේ සසර දුකින් මහා කරුණාවක් ඇති වෙලා නෙමෙයි පදවියට ආස කළේ. එහෙමයි ස්වාමීනි. අර ගරු බුහුමල් ලැබුණ සංඝයා පිරිවරාගෙන ඉන්නර චරිතයට බලයට කෑදර වුණා. එහෙමයි. ඒකත් එක්ක ඊර්ෂ්‍යාව කොයි වෙලාවෙත් ඊට පස්සේ පරිගන්න තමයි මහන්සි ගත්තේ. එහෙමයි. ඒකත් එක තමයි ඇවිල්ලා සංඝයා පරිහරණය කරන්න ඉල්ලුවේ. ඒ මසුරු බවත්. එහෙමයි. ස්වාමීනි එතනදී යම් අපිට ප්‍රතිලාභයක් නැත්තම් බලයක් තියෙනවනේ ඒක ගොඩ නැගෙන්න ඕනේ හේතුඵල සම්බන්ධතාවයේ කර්මඵල විපාක ආදි වශයෙන් නුවණට පැමිණෙන්න. නුවණට එන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා අහනවා දෙවියන් අහනවා පියප්පියන් කෝපන මාර්ස කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබව කිස්මින් සති පියප්පියන් හෝති කිස්මින් අසති පියප්පියන් නහෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිත ඇතුලේ මේ යම් දෙයකට ප්‍රිය බව උපදින්නේ කුමක් නිසාද කියලා. හරි පුදුම බුද්ධියක් නේද? එහෙමයි ස්වාමී. දැන් මේ සක්‍ර දෙවියට ඒක කියපු ගමන්ම කියනවා අර මූල ප්‍රශ්නෙට කියපු ගමන් කියනවා මෙහා පහදිනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකේ සත්‍යයක්මයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රිය බව නිසාමයි මේ ඊර්ෂ්‍යාව මසුරුකම උපදින්නේ. නිෂ්ඨාවටපත් වෙනවා. එහෙමයි. දැන් මේ වෙලාවේ හිත දිහා බැලුවා. ඒ වෙලාවෙම තේරුම් ගත්ත මේ ප්‍රිය බව හිතේ තියෙන නිසා නේද මගේ හිතේ ඊර්ෂ්‍යාව මසුරුකම උපදින්නේ කියලා. අන්න ප්‍රඥාව කියලා කියන්නේ. එහෙමයි. ධර්මයේ දකින්නවා කියන්නේ ඔය ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. එතනින්ම ශාස්ත්‍රුන් වහන්සේ කියන නිෂ්ඨාවටපත් වුණා. ධර්මයේ ස්වාක්ඛාතයි කියලා නිෂ්ඨාවටපත් වුණා. ශ්‍රාවක සංගරුවන සුපටිපන්නයි කියලා නිෂ්ඨාවටපත් වුණා. බුද්ධ ශාසන ස්ථීරව පිහිටියා. සත්‍යයට. ස්ථීරව පිහිටියා. එහෙමයි. මේ දහම්පරයයි පොඩි එකක් නෙමෙයි මේක. එහෙයි. මේ පොඩි දහම්පරයයක් නෙමෙයි. එහෙමයි. බුද්ධ ශාසනයත් තුළ ස්ථිර බවට පත් කරන, නිෂ්ඨාවට පත් කරන
සුන්දර දහම් පරයායක්. මේකම නැවත 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 මනසිකාරය කර කර මනසිකාරය කර ඉන්න ඕන. මේකින්ම තමයි කරන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මනසිකාරේ මේ අපට මේ ඇති කරගන්නවා කියන එක ටිකක් දුෂ්කර දෙයක්. ඒතර තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම ආධ්‍යාත්මික දැක්මක් තියෙන්න ඕනේ යාට. හැමතිස්සෙම මේ මේක දැන් මේක දහම් කැඩපත. මේ දහම් කැඩපතින් ඇතුළ දකින්න ඕන තමයි. එහෙමයි ස්වාමීනි. මේ දහම් කැඩපතින් ඇතුළ දකින්න ඕන තමයි. තමන් ඇතුළ බලන්නේ කොහොමද? තමන්ගේ ජීවිතේ ඇහින් රූප ඇසුරු කරනකොට බලන්න ඕන. දැන් හිතේ තියෙන්නේ මේ අසවල් දෙයට ප්‍රිය බවක්ද අප්‍රිය බවක්ද? ඉතින් ප්‍රිය බවක් තියෙන දෙයක් තමන්ගේ හිතේ තියෙනව නම් මේ ප්‍රිය බව තියෙන දේ ආට කුමක්ද හිතේ ඇති වෙලා තියෙන්නේ කියලා බලන්න ඕන. ඉතින් ඇතිවෙච්ච මේ ප්‍රිය බව සහිත දේ වෙන කෙනෙක් පරිහරණය කරනකොට හිතේ සතුටද දුකද උපදින්නේ කියලා බලන්න ඕන. ඉතින් බලනකොට තේරෙනවා ප්‍රිය බව තියෙන දේ වෙන කෙනෙක් අයිති වෙනකොට දුකක් ඇති වෙන්නේ. කැමති නැහැ. නුරුස්සන ගතියක් ඇති වෙනවා හිතේ. ගැටීමක් ඇති වෙනවා හිතේ. දෝමනස්සයක් ඇති වෙනවා. එහෙමයි. ඒක හදිසියෙන් Tamanට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙච්ච ගමන් තමයි තරහා යන්නේ. එහෙමයි. පලි ගන්න හිතෙනවා. සැක සංකා ඇති වෙනවා ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ අවියායුධ ගන්නවා. මරන්න ප්ලෑන් කරනවා. ගහන්න ප්ලෑන් කරනවා. ඔක්කොම උපදින පටන් ගන්නවා. අහෝ මේ සත්‍යය මේකට ගොදුරක් වෙලා මේ සසරට වැටෙනවනේ. එහෙමයි ස්වාමීනි. මේ දුක්ඛිත සසරට මේ සත්‍යය වැටෙනවා ඊට පස්සේ. ඊට පස්සේ වැටිලා දැන් මේ අන්තිම අඩියට ආවට පස්සේ මොකද වෙන්නේ? හිතට හිතේ හැමතිස්සෙම තියෙන කොහොමද? සැක කිරීම තියෙන කොයි වෙලාවෙ. හිතේ හැමතිස්සෙම වැඩ කරන්නේ පලි ගැනීම. නැද්ද බලන්න? එහෙමයි. හිතේ හැමතිස්සෙම වැඩ කරන්නේ පලි ගැනීම. පලි ගැනීම හැමතිස්සෙම හිතට පණිවිඩ මේ හැමත අරමුණු දෙනකොට මරණින් මත්තේ ඊට අදාළ ලෝකෙට යයි ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. පලි ගන්න මරාගෙන කන ලෝකෙ කොහෙද? තිරිසන් ලෝකෙනේ. එහෙමයි. ත්‍රී ලෝකෙ හැමතිස්සෙම තියෙන මොකද්ද? අනිස්සතාවගෙන් පලි ගන්නවා හැමතිස්සෙම. මරාගෙන කන්න හදනවා. අම්මද තාත්තද සහෝදරයෝද ගුරුවරුද ඥාතීන්ද ගෝලයෝද ඒව අදාළ නැහැ. එහෙමයි ස්වාමීනි. අදාළ නැහැ නේද? හොඳට බලන්න. ඒව අදාළ නැහැ හිතට. ඒ ලෝකෙට ඒව අදාළ නැහැ. ඒක නිසා තමයි මේ ලෝකේ අම්මා තාත්තා ගැන ගෞරවයක් කියන එක එහෙමක් නැහැ ලෝකෙ. එහෙමයි. ඒ තියෙන්නේ කොහොමද හැමතිස්සෙම පලි ගැනීම. කියන්නේ මේ ස්වභාවයට හිත ඇබ්බැහි වෙලා ගියාට පස්සේ හිතේ හැමතිස්සෙම උපද්දන්නේ කොහොමද? පලි ගැනීම. හිතේ හැමතිස්සෙම උපද්දන්නේ කොහොමද? සැක. හිතේ හැමතිස්සෙම උපද්දන්නේ කොහොමද? මේ වෛරය. හිතේ හැමතිස්සෙම උපද්දන්නේ කොහොමද? දඬු මුකුරු අවියායුධ ගැනීම. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වගේ සමහර අය ඉන්නවා මේ ලෝකේ. ඒතර බහුතරයක් ඉන්නේ මේ ගත්තොත් එහෙම වගේ කට්ටිය ලෝකේ. සමහර ආගම් වශයෙන් ගත්තොත් එහෙමයි. කොයි වෙලාවෙත් කඩු කිනිසි මේ දඬු මුගුරු අතේ තියාගෙනම ඉන්නේ. Tamanටත් පීඩා කරගන්නවා ලෝකයටත් පීඩා ගන්නවා. දෘෂ්ටි වශයෙන් ඒගොල්ලන් ප්‍රිය භාවයට පත් වෙලා. එහෙමයි. ඒතර දෘෂ්ටි වලින් ප්‍රිය භාවයට පත් වෙලා උනාට පස්සේ දෘෂ්ටි වලින් හිත ආධ්‍යාත්මය ගිලා ගත්තට පස්සේ ඒ දෘෂ්ටියට ප්‍රිය කරනවා. ප්‍රිය භවත් එක්කම මොකද මේ දෘෂ්ටියෙන් බැහැර වෙච්ච සියලු දෙනාට මහානි කරන්න තමයි පෙළඹෙන්නේ. එහෙමයි. ස්වාමීනි මේ ප්‍රිය බවට යම් රූපයකට හෝ දෘෂ්ටියකට හෝ යම් බාහිර කාරණාවකට අභ්‍යන්තර හෝ වේවා ප්‍රිය බවට පත් වෙන්නේ නැතුව එය වටහා ගැනීමට ඒ කොහොමද හැදිලා තියෙන්නේ කොහොමද මොකක්ද හේතුව කියලා එළඹෙන්න අපට අවස්ථාවක් තියෙනවා නම් එතන තමයි ඉතින් අතට අපි ආරක්ෂා වෙන තැන. එහෙමයි. නමුත් අවාසනාවකට අර එතෙන්ට එන්නේ නැහැ. එහෙමයි. බොහෝ පිරිසක් ඉන්නේ. අපේ අඩු ගානේ පරමාර්ථ තියෙන මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුල බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි මේක සත්‍යයි කියලා තීරුම් අරගන්න පිරිස ඉන්නවා ධර්ම ශ්‍රවණය තුල. එහෙමයි. නැගිටිනකොට ඉතින් අර මේ නැති වෙලා යන එක වෙනම එකක්. එහෙමයි සර්. බණ ටික අහගෙන ඉන්නකොට අද ගොඩක් තියෙන ඔඩොක්කු ප්‍රඥා තමයි තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ වාඩි වෙලා ඉන්නකම් වෙරළු ටික ඔඩොක්කුවේ තියෙනවා. නැගිටිනකොට මොකද වෙන්නේ? ඔඩොක්කු මේ වෙරළු ටික බිම. එහෙමයි. කියද්දි සංවේගයකටපත් වෙනවා. ඇත්ත නෙන්නම් කියලා හිතෙනවා. භාග්‍යතුන් වහන්සේ මේක අවබෝධ කළානේ සාදු සාදු කියලා භාග්‍යතුන් වහන්සේට පහදිනවා. ආයි නැගිටිනකොට මොකද වෙන්නේ?
එතන ඉවරලා යනවා. එහෙමයි ස්වාමීනි. නමුත් අපි මෙවන් යුගයක ඒ කුසල මාත්‍රයට පවා ගෞරව කරනවා. ඒ කුසල මාත්‍රයට පවා. එහෙමයි. මොකද ඒ කුසල මාත්‍රය සුළුපටු එකක් නෙමෙයි. මේ මොහොතේ ඒ බුද්ධ ආදී උතුමන් වහන්සේ නමක් ගැන නිෂ්ඨාවට යම් පැහැදීමක් උපදිනවද? ප්‍රඥාවක් ඇති වෙනවද? තේරුම් ගැනීමක් ඇති වෙනවද? මේක සත්‍යයක් කියලා හිතෙනවද? අනේ මේ ධහම නම් ස්වාක්කාතයි කියලා හිතෙනවද? අහෝ මේ ශ්‍රාවක සංගරුවන නම් ආශ්චර්යයි කියලා හිතෙනවද? මේ හෝරාව තුළ ආධ්‍යාත්මයේ ඇතිවෙච්ච අන්නේ කුසල සම්පත්තිය සමාජ සංසාරේ කෙලෙස් දුරු කරවන්න යට කවදාද දවසක අනුග්‍රහ කරන්නට තියෙනවා. එහෙමයි ස්වාමීනි. සමාජ තමන්ගේ හිත මේ දහම් පරයයම සමහර විට දෙවියන් අතරදී ඇහිලා වීගෙන් සංවේගයට පත් කරවන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. නෑ කියලා කියන්න බෑ අපිට. එහෙමයි. ඒකයි අපි මේ ධර්ම දේශනා හැමතිස්සෙම වර්ණනා කරන්නේ ඒකයි. මේ පින තරම් අග්‍ර උදාහර පිනක් අපිට ඒක හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. ඒ මිනිස්සෙක් දෙවියෙක් ප්‍රඥාවද මේ වඩලා ඒ කෙනාට කවදා හරි දවසක දෙවියන් අතරදී හරි මිනිස්සෙන් අතරදී හරි කෙලෙස් දුරු කරවන්නේ කෙලෙස් ගලවන්නේ මේ උපද්දව ප්‍රඥාවයි. මේ ධර්ම ශ්‍රවණය කළා ධර්මයේ කියවමින් ධර්මයේ සිහි කරමින් ආධ්‍යාත්මයේ උපද්දපු වඩපු යම් ප්‍රඥාවක් ඇද්ද සිහියක් ඇද්ද ශ්‍රද්ධාවක් ඇද්ද මේක ඉස්මතු වෙන තැන අපිට හිතා ගන්න බෑ කෙලෙස් දුරු කරවන්න ඉදිරිපත් වෙන තැන. එහෙමයි. ඒතර කෙලෙස් දුරු කරවන යම් කවදා හරි දවසක සංසාරේදී Tamanට අනුග්‍රහ කරන්නේ මෙන්න මේ වඩන මේ කුසල සම්පත්තිය. මේ ධර්ම දානේ දිදී එතකොට මේ දෙව් මිනිස් ලෝකයාගේ මේ චිත්ත සංතානයේ මේ කුසල සම්පත්තිය උපද්දවනවා කියලා කියන්නේ තමන්ගේ කුසල සම්පත්තිය උපද්දවන්න සකස් කරගන්න පින මේක තමයි. එහෙමයි ස්වාමීනි. ඉතින් නැවත මේ ධර්ම ශ්‍රවණය කරමින් දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ කියා දෙමින් ධර්මයේ අසන්න අවස්ථාව සලස්සමින් මේ පින නැවත උපත් ගන්න ඕන තමන්ගේ ජීවිතේ. නැවත. මොකද තමන් සරණ ලැබෙන තැන මේක. තමන් සසරේදී ධර්මයේ හිත පිහිටුවන තැන මේ මෙන්න මේ ගුණ සම්පatti තමයි කරවන්නේ ඒක. කෙනෙක් විසින් නෙවෙයි කරවන්නේ ඒක. ගුණයකින් කරවන්නේ ඒක. ගුණයකින් කරවන්නේ. එතකොට මේ ඔය මිලිඳු රාජ ප්‍රශ්නේදී රජතුමා අහනෝනේ ඔය මෛත්‍රී භාවනාව කියන්නේ අවිවාය තුළින් කිසි කරදරයක් වෙන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. ඉතින් සාම කුමාරයාට මේ හීයෙන් වදිද්දි එහෙම වුණානේ කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට කියනවා මේ කෙනෙක් විසින් නෙවෙයි කියන තව කෙනෙක් රකින්නේ. ගුණය විසින් කියන පුද්ගලයා රකින්නේ. එහෙමයි. සාම කුමාරයා විසින් සාම කුමාරයා රකින්නේ නැහැ කියනවා. සාම කුමාරයාගේ හිතේ මෛත්‍රිය නැමැති ඒ වෙලාවේ ගුණය තිබ්බා නම් ඒ ගුණයම සාම කුමාරයා රකින්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වෙලාවේ සාම කුමාරයාගේ හිතේ මෛත්‍රිය තිබුණේ නැහැ කියනවා. ඒ නිසා තමයි කියන විතරෙන් පහර වැදුනේ. එහෙයි ස්වාමීනි. ඒක වර්ධව ගන්න එපා කියන රජතුමනි. එහෙමයි. ඒ වගේ තමයි. මෙන්න මේ පුද්ගලික වශයෙන් ආඩම්බර වෙලා වැඩක් නැහැ. දැන් අපි පුද්ගලික එකිනෙක කෙනා ගත්තොත් අපි එකිනෙක කෙනා ආඩම්බර වෙලා වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. අපි ධර්මයේ ශ්‍රවණය කර ආධ්‍යාත්මීය ප්‍රඥාවක් සිහියක් සංවේගයටපත් කිරීමක් ශ්‍රද්ධාවක් උපද්දනවද අන්න ඒක ගුණයක්. ඒ ගුණය සසරේ තමන් ආයි සංවේගයටපත් කළා සංසිඳවලා නිකලෙස් කරවලා කෙලෙස් දුරු කරවන්නේ කවදා හරි දවසක ඒ ගුණයෙන් තමයි. ගුණය විසින් අපි ආරක්ෂා. ගුණය විසින් තමයි ආරක්ෂා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ගුණේ වැහිලා තියෙන මේ ගුණේමයි කවදා හරි දවසක ආයි ධර්ම ශ්‍රවණය කරන මතුවලා ඉන්නේ. එහෙමයි. දැන් බලන්නකෝ දැන් බණ අහනකොට දැන් ප්‍රබෝධයෙන් ඉන්නවා. ආයෙ බණ හරි වෙච්ච එක නැහැ. ආයෙත් බණ අහනකොට මොකද වෙන්නේ? ආයෙ මේකෙත් වෙන පටන් ගන්නවා. එහෙමයි. එහෙනම් අර පැය 24 තුල නැති වෙච්ච එක ආයෙ හටගත්තේ කොහොමද? ධර්ම ශ්‍රවණය. ඒ සිහිය, ඒ ප්‍රඥාව, ඒ සංවේගය, ඒ ශ්‍රද්ධාව, ඒ උමනාව ඇතිකල එකමකින්ද? ධර්ම ශ්‍රවණය. එහෙනම් ධර්ම ශ්‍රවණයෙන් තමන්ගේ හිතේ ඇති කළා නම් එහෙනම් මේක හොඳට වඩා ගත්තොත් එහෙම දිනු කරගත්තොත් එහෙම බහුල කරගත්තොත් එහෙම සංසාරේ ආයෙත් තමන් සංවේගයටපත් කරවන්නේ කොතනින්ද? ධර්ම ශ්‍රවණය. එහෙමයි. හැබැයි ධර්ම ශ්‍රවණය ඇහෙනකොට සංවේගයටපත් කරන දේකුත් ආධ්‍යාත්මෙ තියෙනවා. ඒක තමයි මේ වැඩෙන්නේ මේ ධර්ම ශ්‍රවණය තුළ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා සතුට වෙන්න හිතා සතුට වෙන්න නැවත සතුට වෙන්න මේ ධර්ම ශ්‍රවණයේ තියෙන ධර්මයේ කියා දීමේ තියෙන ආශ්චර්යය. ඒ නිසා මේ පින්වත් සිල් දනාටම ආශිර්වාද කරනවා. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන නිෂ්ඨාවටපත් වෙලා සසර දුකින් ඈතර වෙන්නටම මේ පුණ්‍ය සම්පත්තිය
හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපි හැමදිනාටම පෙන්වා වදාලා තමන් විසින් නැති කරගන්න ගුණ සම්පත්තිය ධර්මයේ තමන්ව ආරක්ෂා කරවන බව පහදා වදාළේ ශ්‍රී සද්ධර්මයයි අපිට අහන්න යෙදුනේ. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මොරගොල්ලවත්ත බෝයගනී යන ලිපිනේ පදිංචි ආර්.එම්. සරත් විජේවර්ධන මහතා, ඉනෝකා මහත්මිය සහ නෙත්මී ලහිරු යන පින්වත් පිරිසේක රාශී වෙලා ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිනු දැනට අසනීප තත්ත්වයෙන් පසුවන වෑඋඩ මල්කෝණේ පදිංචි යමුනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙන්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ මොරගොල්ල වත්ත බෝයගෙන යන ලිපිනේ පදිංචි ආර්.එම්. සරත් විජේවර්ධන, ඒ වගේම ඉනෝකා මහත්මිය, නෙත්මී ලහිරු යන පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකී අනුර මල්ලීට, ඒ වගේම සුමතිපාල මාමණ්ඩිට, සෝමාවති මෑණියන්ට, ගුණරත්න පියාණන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ආර්.එම්. සරත් විජේවර්ධන මහත්මයා, ඉනෝකා මහත්මිය, නෙත්මී ලහිරු කියන පින්වත් සියලු දෙනාටමත් අසනීප තත්ත්වයෙන් පසුවන යමුනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම පින්නපොළ ගුරු පියාණන්ට, වීරසේකර මහත්මයා ඇතුළු යන්දර මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ උපාසක උපාසිකා සියලු දෙනාට, නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ඒ වගේම තමයි අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය අපගේ කල්යාණ මිත්‍ර මේ දහම් මඟ විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මහා සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ටත් ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේ පෙන්වා දුන්න මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සුභාෂිතයන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මොරගොල්ලවත්ත බෝයගෙන යන ලිපිනේ පදිංචි ආර්.එම්. සරත් විජේවර්ධන මහත්මයා, ඉනෝකා මහත්මිය සහ නෙත්මී ලහිරු යන
පින්වන්ත දරුවන් දෙදෙනා ඇතුළු හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන දරමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ තොරතුරු විමසන්න ඕන 071 232 88 87 කියන දුරකථන මාර්ගය ඔස්සේ. එමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඊළඟ අවස්ථාවෙත් දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් ඔබ මුණ ගැහෙන අපේක්ෂා කරනවා. ඉතින් සත්පුරුෂ ධර්මයේම ගුණධම්ම හදවතේ උපද්දවා ගන්න, විහිරි හරගන්න ඔබට අවස්ථාව ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.